හඳුන්වමු අපි එක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී ශ්‍රමය සමග සහ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආදේශ කිරීමේ ක්‍රියාවලිය. දැනටමත් ඔබ දන්නව නම් වෙහෙසිලා ලියාගන්න එපා. කාර්මික විප්ලවය කියන්නේ ඒකයි. ඒක ටිකක් පැහැදිලි කරගනිමු. භාණ්ඩ හා සේවා මොනවද මේ භාණ්ඩ හා සේවා කියන්නේ? goods and services. මනුෂ්‍යයාට උපතේ සිට මරණය දක්වා ජීවත් වීම සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ? අපි මෙහෙම කියමු. ඔබ එකඟ නැත්තම් ඔබ තරුණ අය, බුද්ධිමත් අය, උපාධිධාරී මම කියන දේ එහෙම පිළිගන්න එපා. සැකයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න. මනුෂ්‍යයාට උපතේ සිට මරණය දක්වා ජීවත් වෙන්න නම් ඒ ජීවිතේ පවත්වා ගැනීමට උපකාරී වන උවමනාවන් තෘප්තිමත් කළ යුතුයි. ඒකට එකඟද? ජීවිතේ පවත්වා ගන්න නම් හුස්ම ගන්නවා. එහෙමයි ඇදලා තියෙන්නේ. නොගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් බෑ. හුස්ම ගන්න, ආශ්වාස කරන්න. ඔක්සිජන් වායුව ඕන. වෙන වායුවක් ආශ්වාස කළොත් ඔය පත්‍රවල තියෙන ලිඳට බහැලා හරියට මෙහෙම මිය ගියක් අන්න ප්‍රතිපලය. කුසගිනි හැදෙන. ශරීරේ පවත්වාගෙන යන්න ශරීරයට ශක්තිය ඕන. ශක්තිය එන්නේ ආහාරවලින්. ඒක තමයි අපි උවමනාවන් කුසගින්න නිවා ගැනීමේ උවමනාව ඒ ආදී උවමනා රාශියක් සපුරා ගන්න අවශ්‍යයි. මේ උවමනා ආර්ථික සමාජ විද්‍යාව වලදී කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික උවමනා, ද්විතීයික උවමනා. primary bonds, secondary bonds. ප්‍රාථමික උවමනා කියන්නේ ජීවිතය පවත්වා ගැනීම සඳහා නැතුවම බැරි, සපුරා ගැනීමෙන් තොරව නැතුවම බැරි උවමනා. හුස්ම නොගෙන ඉන්න බෑ. කන්නේ නැතුව ඉන්න බෑ. වතුර නොබී ඉන්නට බෑ. ලෙඩක් හැදුනාම බේත් නොගෙන ඉන්න බෑ. ඒව තමයි ප්‍රාථමික primary. ද්විතීයික කියන්නේ අදහස් වෙන්නේ ඒ ප්‍රාථමික උවමනාවන් සපුරාගත් විට ඊළඟට පැන නගින උවමනා. ද්විතීයික. අර ප්‍රාථමික උවමනා මනුෂ්‍යයාටත් පොදුයි, සතුන්ටත් පොදුයි. නමුත් ද්විතීයික උවමනා සතුන්ට නැහැ. දැන් ඔබේ නිවසේ බල්ලෙක් ඉන්නවා නම් උට මස් සෝමාලු සමග බත් නැත්නම් වෙන ආහාරයක් දුන්නොත් ඌ එක කාලා නිදා ගන්නවා, ගුරනවා, සෙල්ලම් කරනවා. ඌ කවදක්වත් මට චයිනීස් ඕනා, පිට්සා ඕන එහෙම කියන්නේ නැහැ. මනුෂ්‍යයා තමයි එහෙම කියන්නේ. ද්විතීයික උවමනාවන් සෙකන්ඩරි. අනිත් කාරණේ ද්විතීයික උවමනාවන් සාපේක්ෂකයි. ඒ යුගයේ පවතින ආර්ථික තාක්ෂණ දියුණුව අනුව ද්විතීයික උවමනාවන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය වෙනස් වෙනවා. nature and quantity. මීට අවුරුදු 10කට කලින් සෙලියුලර් ෆෝන් එක අත්‍යවශ්‍ය නැහැනේ. අද ඒක නැත්නම් පාරට බහින්නත් බෑ. ලංකාවේ ජනගහනය කීයද? little more than 21 million. ලංකාවේ registered SIM card සංඛ්‍යාව 23 million. අන්න ද්විතීයික උවමනාවන්ගේ ව්‍යාප්තිය. මේ මෑතකදී පොලිසියේ උසස් නිලධාරියෙක් ප්‍රෙස් බ්‍රීෆින් එකකදී කියන කොළඹ නගරයේ යාචකයෝ සියලු දෙනාටම පාහේ සෙලියුලර් දුරකථනයක් තියෙනවා. ද්විතීයික උවමනා. දැන් මේ දෙවර්ගයේම උවමනාවන් සපුරා ගන්න මනුෂ්‍යයාට අවශ්‍යයි. මොනවැන් දේව සපුරා ගන්නේ? ආශ්වාස කිරීමට ඔක්සිජන් වායුව. කුසගිනි නිවා ගැනීමට, ශක්තිය ලබා ගැනීමට බත් පාන් ඔය විවිධාකාර ආහාර. ගමන් බිමන් යන්න වාහන.
අසනීප වුණාම බේත්. මේ සියලු දේට කියනවා වචන දෙකක්. goods and services. භාණ්ඩ හා සේවා. මේ goods and services මහා සමුදායේ දෙක තුනක් නොමිලේ ලැබෙන ස්වභාව ධර්මයේ උදව්. ගාතන් වලදී ඔක්සිජන් වායුව. හැබැයි වතුර යටදී ඔක්සිජන් වායුව නොමිලේ ලැබෙන්නේ නැහැ. ඒක අරගෙන යන්න ඕන වෙනම හදලා ටැංකි කරලා. හිරු එළිය. ඒකත් හැම තැනකම නැහැ. ඇන්ටාර්ක්ටිකාවේදී ආර්ක්ටික් ප්‍රදේශයේදී ඒක ලැබෙන්නේ නැහැ. ඒ වතුරේ ඒ ඉස්සර දැන් වතුර නොමිලේම ලැබෙන්නේ නැහැ. මේ බෝතලේ වතුරනේ. කිරි වලට වඩා ගණන්නේ වතුර ලීටරේ. එතකොට මේ අවශ්‍ය වෙන මහා සම්භාරයෙන් භාණ්ඩ හා සේවා දෙක තුනක් හැර ඉතිරි සියල්ලම නිෂ්පාදනය කරන්නට හදනවා. ඒ හැදීමේදී පුළුවන් ශ්‍රමය පමණක් පාවිච්චි කරලා අමුද්‍රව්‍ය සමග භාණ්ඩය නිෂ්පාදනය කරන්න නැත්නම් යන්ත්‍රසූ මානව ඉතිහාසයේ එක්තරා වකවානුවකදී නැවත වරක් 15 වෙනි සියවසේදී පමණ මිනිසා සොයා ගන්නවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට යන්ත්‍ර සූත්‍ර යොදා ගන්න. ඒක නිසා තමයි අපි කිව්වේ කාර්මික විප්ලවය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී ශ්‍රමය සමග ඒ වචන දෙකම වැදගත්. ඕ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආදේශ මේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපු එක මේ විදේශ සේවා විභාගයට ගෙනී ඉන්න අය අධ්‍යයනය කරන්න ඕන ශාස්ත්‍රය. මොකද ට්‍රම්ප් ගේ ජයග්‍රහණ මම මේ අතිරේක කරුණ කියන්නේ ඒක අනපේක්ෂිතයි. අනපේක්ෂිතයි කියන්නේ මොකද? පොදු මතය වෙලා තිබුණේ ජනමත සමීක්ෂණ වල හැම විටම කියුනේ ඡන්ද දවසට කලින් දවසේ කියුනේ හිලරි තමයි දිනයි. නමුත් දිනුනේ නැහැ. හිලරිට හම්බ වෙන පොපියුලර් වෝට්ස් ට්‍රම්ප්ට වඩා 3,25,000. නමුත් ට්‍රම්ප් දිනන කොහොමද එහෙම වෙන්නේ? ඔව්. ඉලෙක්ටරල් කොලෙජ් ඡන්ද වලින් 302ක් විතර ලැබෙනවා ට්‍රම්ප්. ඒක ඇමරිකාවේ තියෙන සිස්ටම් එකේ ප්‍රතිඵලය. ඒක විවහාරදී කියනවා winner takes all කියලා. මේ ට්‍රම්ප් දිග්ගේ ජයග්‍රහණය පිටපස්ස දෙනවා ඇමරිකාවේ රැකියා නැතිව යා loss of employment. රස්සා නැති වෙන්න එක හේතුවක් තමයි තව හේතු රාශියක් තියෙනවා කම්පියුටර් සහ රොබොටික්ස්. රොබෝවරු භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්න. ඒකට ව්‍යාපාරිකයා කැමති. රොබෝවරු දාඩිය දාන්නේ මහන්සි වෙන්නේ අඬන්නේ වර්ධනය කරන්නේ ප්‍රසූත නිවාඩු ඉල්ලන්නේ නැහැ. ඒ නිසා ඔව් කැමති රොබෝවරු ආවම මොකද වෙන්නේ? රැකියාව නැති වෙනවා. එවැනි ක්‍රියාදාමයක් ශ්‍රමය සමග සහ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආදේශ. මේ කාර්මික විප්ලවයේ ආසන්නම ශනිකම ප්‍රතිඵලය මොකක්ද? හිතලා කියන්න පුළුවන්ද? sorry mass production right. එකවරම නෙමෙයි gradually. යන්ත්‍ර භාවිතය නිසා වැඩිපුර ඒකක සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒතර මේක ඉදිරියට යන්න එක පැයකදී භාණ්ඩ ඒකක ලක්ෂ ගණන දහස් ගණනක් එළියට එනවා. ඒතර මේක ඊළඟ ප්‍රතිඵලය මේ නිෂ්පාදන විකුණනවා. ඒ විකිණීම සඳහා ගම මදි, නගරෙ මදි, පළාත මදි, රට මදි වෙනවා. අන්න රටින් රටට යන්න වෙනවා. එතන මේ මහා නිෂ්පාදනයේ සඳහා අමුද්‍රව්‍ය ඒ ප්‍රදේශෙම නැහැ. දැන් එංගලන්තේ මුලින්ම දිනු වෙන්නේ මොකද්ද? හෙදිපිලි කර්මාන්තය. ලිවර්පූල්, මැන්චෙස්ටර් වගේ නගරවල තමයි ඒක කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ලිවර්පූල් වල කපු වෙන්නේ නැහැ. කපු ගේනවා වෙන රටක. දැන් කාර්මික විප්ලවය නිසා භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙනවා, ව්‍යාප්ත වෙනවා. අමුද්‍රව්‍ය ඉල්ලුම ඉහළ යනවා.
අලුත් අමුද්‍රව්‍ය හොයාගෙන යන්න ඕන. ශ්‍රමය ඕන. කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් තමයි රටවල් අතර සම්බන්ධතා ඇති. ආර්ථික වුමනාව වුණාට කල්යන විටේ දේශපාලන සංස්කෘතික වෙනවා. ඉන්ටර්නැෂනල් සමග ඊළඟ එක ඉන්ඩස්ට්‍රියල් කැපිටලිසම්. කාර්මික ධනවාදය. මෙතෙන්දි තව කෙටි පැහැදිලි කිරීමක් කරන්න දෙන්න. මම කලින් කිව්වනේ මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා වලින් වැඩි කොටස හදන්න ඕන කියලා. ඒ නිෂ්පාදනය සඳහා මනුෂ්‍ය ඉතිහාසයේ එක එක වකවානු වලදී මිනිසා හදාගත්ත සංවිධාන තිබෙනවා. සෝෂල් ඕගනයිසේෂන්. ධනවාදය කියන්නේ එවැනි සෝෂල් ඕගනයිසේෂන්. ඒක තමයි අන්තිමට ඇති වුණු අපි දැනට ජීවත් වෙන මේ ඕගනයිසේෂන් එක. ධනවාදය. ඊට පෙර තිබුණේ වැඩවසම් අවධි. ඒක එක වෙනම සංවිධානය. ඊට කලින් තිබුණේ වහල් යුගය. ඊට කලින් ගෝත්‍ර සමාජය. ධනවාදයේදී දැන් අපි හිතමු ගෝත්‍ර සමාජය කොහොමද මොනවද නිෂ්පාදනය කළේ? දඩයම් ආහාර සඳහා සතුන් දඩයම් කිරීම තමයි ප්‍රධානම නිෂ්පාදනය. ඒක සිද්ධ වුණේ කොහොමද? මිනිස්සු ජීවත් වුණා ගෝත්‍ර විදිහට. ගෝත්‍රයට නායකයෙක් හිටියා. ඒ නායකයාගේ නායකත්වයෙන් පිරිමි දඩයමේ ගියා. ස්ත්‍රීන් ගෙදර බලාගත්ත, දරුවෝ බලාගත්තා. දඩයම් කරලා ගෙනාපු මස් ටික ඒ එක්කෙනාගේ අවශ්‍යතා අනුව සාධාරණ විදිහට බෙදී. ධනවාදයේ එහෙම නෙවෙයි. ධනවාදයේ නිෂ්පාදනය කරන්නේ මොනවද? නිෂ්පාදනය කරන්නේ කෙසේද? කවුරු සඳහාද? බෙදා හරින්නේ කෙසේද? මේ සියල්ල තීරණය වෙන්නේ ලාභය මත. අපි කලින් කිව්වනේ ඇඩම් ස්මිත් ගැන. ඇඩම් ස්මිත් මේක කදිමට පැහැදිලි කරා. ඔහුගේ ග්‍රන්ථයේ එක තැනක කියනවා it is not from the benevolence of the butcher, the baker or the brewer that we expect our dinner. පැහැදිලිද අප තේරුම් ගන්න. ඒ කියනවා it is not from the benevolence of the butcher, the baker or the brewer. ඇඩම් ස්මිත් කතා කරන්නේ බටහිර සමාජය ගැන. අපේ සමාජයේ නෙවෙයි. ඒ සමාජයේ කෑම සපයන්නේ කවුද? butcher, මස් මරණ කෙනා. baker, පාන් පොලිස්සන කෙනා. the brewer, බීම පෙරණ කෙනා. ඒගොල්ලන්ගේ ආහාරය ප්‍රදාන කොට. එතන අපි එයා කියනවා ඒවෙන් සමන්විත ශාස්ත්‍රීකයන් අපිට ලැබෙන්නේ ඒගොල්ලන්ගේ හොඳ හිත නිසා නෙවෙයි. පරිත්‍යාගය නිසා නෙවෙයි. ඔවුන්ගේ පරාර්ථකාමී බව නිසා නෙවෙයි. එහෙනම් ඔයයන් කියනවා but from their regard to their own interests. තමන්ගේම වමනාව සඳහා ඔවුන්ට තියෙන කැපවීමෙන් තමයි මේක ලැබෙන්නේ. ධනවාදී ආර්ථිකයේ මූලික ස්වභාවය තමයි එහි නිෂ්පාදනය දුවන්නේ ලාභය මුල් කරගෙන. දැන් මේ දවස්වල අපි මේ අතරේ කරු මේ රටේ ලොකු ගෝෂාවක් තියෙනවානේ සයිටම් කියලා ආයතනයක් කියන්නේ. මොකක්ද ඒ සයිටම් වල තියෙන මූලය අධ්‍යාපනය නැමැති සේවාව ලාභ උපයන භාණ්ඩයක් බවට පත් වීමේ ක්‍රියාව. නිෂ්පාදන ශාස්ත්‍රයේ ලාභයි ඉපීම උපරිමයට ආවම සැචුරේෂන් පොයින්ට් එකට ආවම ධනය තිබෙන අය අධ්‍යාපනයේ සෞඛ්‍ය ඒවට යොමු වෙනවා. ධනය ආයෝජනය කර ලාභ උපයන. ලංකාවේ ඉංග්‍රීසි පත්‍ර කියවනවා ඔබ දකින්නේ නැති. දැන් ලංකාවේ ඉංග්‍රීසි පත්‍ර වල වෙනම සප්ලිමන්ට් එකක්, සෙග්මන්ට් එකක් තියෙනවා. එඩියුකේෂන්.
මේ ධනවාදය මුලින් පටන් ගන්න වාණිජ ධනවාදයේ විදිය ඊට පස්සේ ඒක කාර්මික ධනවාදයේ බවට